අයිවන් අලුත් පාඩමක් ගෙනල්ලා තියෙන්නේ 6 වෙනි පාඩම. අපි දැන් පාඩම් 5ක පාඩම් මාලාවක් කරගෙන ගියා. දැන් ඔබට මන අවබෝධයක් තියෙනවා මුල් පාඩම් ගැන කියලා හිතනවා. ඒ වගේම තමයි මුලින් පාඩම් වලට සහභාගී නොවි අලුත් පාඩම් වලට සහභාගී වෙන්න එපා. ඔබට මේවා තේරෙන එකක් නැහැ. මොකද බොහොම ක්‍රමානුකූලව බිඳුවේ සිට ඉතාමත්ම සරලව තමයි අපි මේ දක්වා අපේ පාඩම් මාලාව කරගෙන ආවේ. එතකොට එක පාඩමක් හෝ පැනලා සහභාගී වීමෙන් අපරාධය ඔබ කරගන්නේ ඔබටම ගන්න අපරාධයක් පමණයි. ඒක නිසා අනිවාර්යෙන් පිළිවෙලට එන්න හදිසියක් නැහැ. අපි හිතමු ඔබ තාම අධ්‍යයනය කරන්නේ පළවෙනි පාඩම නම් කිසිම ගැටලුවක් නැහැ. ඔබ ඒක කරලා දෙවෙනි පාඩමට ඇවිල්ලා තුන්වෙනි පාඩමට ඇවිල්ලා ක්‍රමානුකූලව මේකට ඉදිරිපත් වෙන්න. අද අපි බලමු නෙට්වර්ක් එකක් තුල ඉන්ටර්නල් වයරින් එක කරගන්නේ කොහොමද අලුතෙන්ම ට්‍රබල් ෂූට් එකක් කරගන්නේ කොහොමද ෆෝල්ට් එකක් ආවොත් බලන්නේ කොහොමද ඒ වගේම බිට් බයිට් ඉන්ටර්නෙට් සම්බන්ධව අපි ඉගෙන ගමු අද. හරි. ඉස්සෙල්ලම අපි ප්‍රැක්ටිකල් වලට යමු මුලින් අපි අදාළ સિદ્ધාන්ත ටික කරලා. හරි. පළවෙනියටම අපි බලමු ඉන්ටර්නෙට් අන්තර්ජාලය. ඉන්ටර්නෙට් එක ගැන මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? ඉන්ටර්නෙට් එක ගැන හැමදේම අපි දන්නවනේ. ඔව්. සමහර විට දන්නව ඇති. නමුත් අපි බලමු. ඉබන් හැමදේම අපි ඉගෙනුවේ මුල සිටම ඊටාම සරලව. ඒකට ඉන්ටර්නෙට් එක විතරක් මැදි පැනලා යෑම සුදුසු නෑනේ. ඒක නිසා අපි බලමු. හරි. ඉන්ටර්නෙට් කස්ටමර් කෙනෙක් නෙමෙයි. අපි සලකමු අන්තර්ජාල පහසුකම ලබා ගන්න ඕන නම් කවුරු හරි ඉන්ටර්නෙට් යනවා නම් මූලික අවශ්‍යතා කීපයක් තියෙනවා සපුරන්න. පළවෙනි කතන්දරේ තමයි අපි මේම කම්පියුටරයක් තියෙනවා. මේ කම්පියුටරය තුල කිසියම් පුද්ගලයෙක් සිටිනවා කම්පියුටරය ඇතුළ. ඒ වගේම අන්තර්ජාල පහසුකම ලබා ගන්න මූලික වශයෙන්ම අපි මෙතන සර්වර් කියලා සඳහන් කරනවා. මේ අවශ්‍යතා ටික තිබිය යුතුයි. මේක ක්ලයන්ට් කියලා කියනවා. මැද ඔබ දන්නවා දැන් අන්තර්ජාල පහසුකමට ISP කෙනෙක් අනිවාර්යෙන් අවශ්‍යයි. වචනේ දැන්ටත් දන්නවා ISP කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් නැතුව අපිට ඉන්ටර්නෙට් යන බෑ. ඔබ දන්නවා දැන් ශ්‍රී ලංකාවේ මේ වගේ කම්පැනි 8ක් තියෙනවාකෝ, චීන 6ක් තියෙනවාකෝ, ඇමරිකාවේ 18ක් තියෙනවාකෝ. ඔය වගේ ලෝකේ රටවල් වල විශාල ප්‍රමාණවලින් තියෙනවා. හරි. එතකොට අපි බලමු මේ ක්ලයන්ට් සහ සර්වර් කියන්නේ මොකක්ද කියලා. අන්තර්ජාල පහසුකම ලබා ගැනීමේදී ඔබ මතක තියාගන්න කිසියම් ස්ථානයක තිබෙන දත්ත තමයි අපි ISP කෙනෙක් කරා අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ලබා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට කිසියම් ස්ථානයක ගබඩා කර ඇති දත්ත අපි එතන කියනවා සර්වර් කියලා. ඒ වගේම මේ දත්ත ලබා ගන්නා කෙනා ලබා දෙන්නා සර්වර් හැටියට හඳුන්වන අතර ලබා ගන්න කෙනා ක්ලයන්ට් හැටියට හැඳින්වීමක් සිද්ධ කරනවා. ඔබ හිතන්නේ YouTube කියලා YouTube එකේ ඔබ චිත්‍රපටයක් බලනවා. මේ චිත්‍රපටය බලන්නේ YouTube සර්වර් එකක් තුල ගබඩා කරලා තියෙන දත්ත තමයි ඔබ විසින් මේ අන්තර්ජාලය හරහා ISP කෙනෙක් හරහා ඔබගේ කම්පියුටර් තුළට ලබා ගැනීම ක්ලයන්ට් එකට ලබා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට සර්වර් එකක් තුල තියෙන දත්ත කම්පියුටරයක් තුළට ක්ලයන්ට් කෙනෙකුට ලබා ගැනීම අපි කියනවා ඩවුන්ලෝඩ් කියලා. මොනක තමයි ඩවුන්ලෝඩ් කරනවා කියන්නේ. ඒ වගේම අපි ගාව තියෙන දත්තයක් අපි තුමු YouTube එකට Facebook එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා. අපි ගාව තියෙන දත්තයක් සර්වර් එක තුලට යැවීම අපි කියනවා අප්ලෝඩ් කියලා. ඔන්න දැන් වචන දෙකක් ඉතා වැදගත් වචන දෙකක් ඉගෙන ගත්තා. එහෙනම් ඕක තමයි ඩවුන්ලෝඩ් සහ අප්ලෝඩ් කියවීමෙන් අපි සඳහන් කරන්නේ. එහෙමනම් අපි YouTube එකට වීඩියෝ එකක් දානවා නම් එතන අප්ලෝඩ්. අපි ෆිල්ම් එකක් බලනවා නම් සින්දුවක් බලනවා නම් එතන ඩවුන්ලෝඩ්. දැන් අපිට තේරෙනවා අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් කියන සංකල්පය. හරි. එතකොට අන්තර්ජාල පහසුකම ලබා ගන්න ඉන්ටර්නෙට් යන්න අපිට මූලික අවශ්‍යතා කීපයක් තියෙනවා. ඒ මූලික අවශ්‍යතා ටික මොනවද කියලාත් අපි මැනවින් අධ්‍යයනය කරන්න ඕන. පළවෙනිම එක තමයි අන්තර්ජාල පහසුකමක් ලබා ගන්න අපිට PC එකක්, ටැබ් එකක්, ස්මාර්ට්ෆෝන් එකක් වැනි උපකරණ ලැප්ටොප් එකක් වැනි උපකරණයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. හරි. ඒක තිබුණාට වැඩක් නැහැ. අපිට ඔබ දන්නවා ISP කෙනෙක් සිටිය යුතුමයි. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් අනිවාර්යෙන් සිටිය යුතුමයි. එතනින් ඉවර වෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් රටේ හිටියයි, ගමේ හිටියයි, ගෙවල් ළඟ හිටියයි කියලා අපිට ඉන්ටර්නෙට් ගන්න බෑ.
ඔවුන් විසින් ලබා දීපු කිසියම් උපකරණයක්. අපි ඒකට කියනවා රවුටර් එකක් කියලා. මුල් කාලේ අපි ඔකට මොඩම් කියලා පාවිච්චි කරා. දැන් එහෙනම් ISP විසින් ලබා දෙන රවුටර් එකක්. ISP සතු රවුටර් එකක් තිබිය යුතුයි. හරි. මම එකටම ලියුවා ISP කෙනෙක් ඉන්න ඕනේ. යාගේ රවුටර් එකක් අපි ළඟ තියෙන්න ඕනේ. ඒ වගේම අමතක කරන්න එපා රවුටර් එකක් තිබිලා ISP කෙනෙක් හිටියක ISP කෙනෙක්ගේ රවුටර් එකක් ගෙදර අරන් ආව පළියට ඉන්ටර්නෙට් යන්නේ නැහැ. ඒ රවුටර් එක විසින් ISP විසින් ඇක්ටිව් කර යුතු. උදාහරණයක් හැටියට කියනවා නම් අපි පාවිච්චි කරන SIM එක වෙන්න පුළුවන්, ඔබ පාවිච්චි කරන DSL line එකක් වෙන්න පුළුවන්, fiber line එකක් වෙන්න පුළුවන්. එය ISP විසින් වැඩ කරන්න පුළුවන් තත්ත්වයක තිබිය යුතුයි. ඒ කියන්නේ ඇක්ටිව් කරන්න ඕන. ඇක්ටිව් කරනවට අපි කියනවා ISP විසින් යූසර්නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් අපිට ලබා දීම සිද්ධ කරනවා. අන්නේ යූසර්නේම් එක සහ පාස්වර්ඩ් එක දාලා පමණයි අපිට ඉන්ටර්නෙට් යන්න පුළුවන්. අපි බිල් ගෙවීමක් යම් මොහොතක සිද්ධ කරේ නැත්නම් ඒ යූසර්නේම් පාස්වර්ඩ් එක ඩිසේබල් කරනවා ISP විසින්. එතකොට අපිට මේකේ අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට නොහැකි. එහෙමනම් ISP කෙනෙක් හිටියට වැඩක් නැහැ. මොකද්ද යූසර්නේම් පාස්වර්ඩ් කියන දෙක ඇක්ටිව් කරලා තිබිය යුතුයි. යූසර්නේම් ඔකට SIM number එක කියන්න පුළුවන්, සමහර PIN number එක කියන මොනවා හෝ අපිට ඇක්ටිවේෂන් එකක් ISP විසින් ලබා දිය යුතුයි. බිල් වීම සිද්ධ වෙන්නේ මේක තුලට. නිසි ලෙස බිල් ගෙවීමක් කරේ නැත්නම් මේක ඩිසේබල් කිරීම ISP විසින් සිද්ධ කරනවා. හරි. ඒ වගේම අමතක කරන්න එපා යූසර්නේම් පාස්වර්ඩ් වගේම අපේ පාවිච්චි කරන කම්පියුටරේ හෝ ස්මාර්ට්ෆෝන් එක හෝ ටැබ් එක හෝ ලැප්ටොප් එක ඕන එකක් තුල අපිට අන්තර්ජාල පහසුකම් ලබා ගන්න අදාළ වෙබ් බ්‍රවුසර් එකක් තියෙනවා. තවත් වචනයකින් ගත්තා වෙබ් බ්‍රවුසර්. වෙබ් බ්‍රවුසර් කියන්නේ මොකද්ද? Google Chrome, Mozilla Firefox, Internet Explorer ඔය වගේ දේවල් වලට Opera Mini, Firefox ඔය විදිහට වෙබ් බ්‍රවුසර් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ අවශ්‍යතාව ටික සම්පූර්ණ වුණොත් තමයි අපිට සර්වර් එකක් තුල තියෙන දත්ත ක්ලයන්ට් කෙනෙක් හැටියට අපිට ලබා ගැනීම සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මේ ආකාරයට ලබා දෙන අන්තර්ජාල පහසුකම් ක්‍රම කීපයක් තියෙනවා ලෝකේ. කීපයක් නෙවෙයි ගොඩක් තියෙනවා. අපි බලමු සරලව මොනවද ඒ කියලා. හරි. බලමු අන්තර්ජාල පහසුකම් ශ්‍රී ලංකාවට ලැබුණේ 1996 කියන වසරේදී ඉස්සෙල්ලාම. ඒකට අපි කියනවා ඩයල් අප් කියලා. 1996 වසරේදී ඩයල් අප් කියන සම්බන්ධතාවය හරහා ඉන්ටර්නෙට් යාම සිද්ධ කරා. ඉතාමත්ම අඩු වේග වලින් තමයි ඉන්ටර්නෙට් ගියේ. ඇත්තටම මෙතනදී කොපර් වයර් එකක් හරහා වයර්ඩ් ලයින් එකක් හරහා තමයි අන්තර්ජාල පහසුකම ලබා දුන්නේ. ඉස්සෙල්ලාම අපි ඉන්ටර්නෙට් ගියේ ඕකෙන් තමයි. ඉතාමත් අඩු ස්පීඩ් එකක්. හරි. ඒ වගේම ඊට පස්සේ අමතක කරන්න එපා CDMA කියලා තාක්ෂණයක් ආවා. CDMA dial up කියන තාක්ෂණය හරහා අන්තර්ජාල පහසුකම ලබා ගැනීම සිද්ධ කරා. එතනදි මේක wired මේක wireless හැටියට අපි පාවිච්චි කරා. හරි. එතකොට වයර් එකකින් ඉන්ටර්නෙට් ගියා CDMA ගියා මේවා ඉතාමත් අඩු වේගවලින් යුත් අන්තර්ජාල පහසුකම් නිසා අපි මේවට කිව්වා narrow band කියලා. මොන වචනයක් ඉගෙන ගත්තා? පටු පරාස. එතකොට මේවා narrow band technology කියලා අපි කිව්වා. narrow band. අපේ වචනෙන් කියනවා නම් පටු පරාස වේගය අඩුයි. ඉතාමත් අඩු වේග. high speed නෙවෙයි. හරි. මේක තිබුණා. ඊට පස්සේ ඔබ දන්නවා wireless වලින් 3G කියලා සම්බන්ධතාවයත් wired වලින් DSL, ADSL, symmetric digital subscriber line කියන සම්බන්ධතාවයත් ලබා ගැනීම සිද්ධ කරා. එහෙමනම් 3G කියලා wireless වලින් ආවා. 3G කියන්නේ wireless. මේ 3G කියන්නේ third generation කියන එක වෙනම කියලා දෙන්නම්. ඊට පස්සේ wired වලින් ආවා ADSL කියන සම්බන්ධතාවයක් ලංකාවට. ඒක wired symmetric digital subscriber line කියන එක තමයි ඒකේ අදහස. ඕගොල්ලෝ broadband කියලා සඳහන් කරන්නේ මෙන්න මේ ක්‍රම දෙක තමයි. line 3G को है मना third generation. හරි. එතකොට මේ තත්ත්වයට එනකොට මේවට ඔබ පාවිච්චි කරා වචනයක් broadband කියලා. ඒ කියන්නේ high speed technology broadband කියලා සඳහන් කිරීමක් කරා.
broadband. එතකොට මේවා high speed අධිවේගී ඉන්ටර්නෙට් කියලා සඳහන් කිරීමක් කරා. ඊට පස්සේ ඔබ දන්නවා 3G වලට පස්සේ ආවා 4G. 4G ඊට පස්සේ දැන් 5G launch කරලා තියෙනවා. තාම අපේ රටේ තරම්ම ප්‍රචලිත වෙලා නැහැ. එහෙමනම් ඊට පස්සේ ආවා 4G. 4G කියන්නේ fourth ඒකත් එහෙනම් wireless signal wireless ක්‍රමයක්. wireless ඒකට අපි කිව්වා fourth generation කියලා. හතරවෙනි පරම්පරාව. දැන් 4G ට parallel 4G වලට පස්සේ ආවා wired නැවතත් fiber සම්බන්ධතාවයක් FTTH කියලා. මේක wired fiber to the home කියලා ආවා. ඊට පස්සේ දැන් අලුත් මේක ඇවිල්ලා තියෙනවා 5G. මේක wireless fifth generation කියලා ඇවිල්ලා තියෙනවා. දැන් ඔබට පේනවා අපේ රටේ ඉන්ටර්නෙට් ඉතිහාසය. එහෙමනම් මුලින්ම ඩයල් අප් වලින් ඉතාම අඩු ඒක වලින් පාවිච්චි කරපුවා අපි. ඊට පස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් වලට යමු වුණා. ඊට පස්සේ 4G වගේ යනකොට ස්පීඩ් එක තවත් ගොඩක් වැඩි වුණා. ඒ වගේම FTTH කියන ෆයිබර් තාක්ෂණයෙන් ආවම 100 මම ස්පීඩ් ගැන කතා කරන්නේ ඊළඟට ස්පීඩ් ගැන කතා කරන නිසා FTTH කියන වගේ ටෙක්නොලොජි එකට ආවම ඊටත් වඩා අධිවේගී අන්තර්ජාල පහසුකමක් ඔබට ලබා ගැනීමට හැකි වුණා. මේ ටික තමයි අපේ ඉතිහාසය ගැන කියන්න තියෙන්නේ ඉන්ටර්නෙට් ගැන අපේ රටේ පවතින මේක පෝස්ට් කරලා ලියා ගන්න. දැන් අපි බලමු මේ ලබා දෙන අන්තර්ජාලයේ මනින්නේ කොහොමද මොනවද ඒකක කියන ඒවා මොනවද කියලා අපි බලමු. මේ ලෙස ලබා දෙන අන්තර්ජාල පහසුකම් තුළ දත්ත මනින ඒකක විශේෂයක් තියෙනවා. අපි දැන් බලමු ඒ මොනවද කියලා. හරි. එතකොට ඔබ දන්නවා බයිනරි නම්බර්ස් සැලකුවොත් දැන් ඒවා කියලා දීලා තියෙන්නේ ඉතාම සරලව. බයිනරි නම්බර්ස් ගත්තොත් බයිනරි නම්බර් එකක තියෙන්නේ බිංදුව සහ එක කියන දත්ත දෙක මේ එකක දෙක පමණයි. අපි මේවට බිට් කියලා බිට් එකක් හැටියට හඳුන්වනවා. බිංදුව සහ එක කියන දෙක. එතකොට මතක තියාගන්න දත්තයක් මනින කුඩාම ඒකකය තමයි බිට් කියන්නේ. බිංදුව සහ එක. ඒ කියන්නේ කිසියම් දෙයක් අපි අඩු කරගෙන ඇවිල්ලා ඊටාම් කුඩාම දේ සැලකුවම ඒක අපි කියනවා බිට් එකක් කියලා. උදාහරණයකට අපි පරමාණුව සලකනවා වස්තුවක කඩාගෙන බෙදාගෙන වෙන් කරගෙන ඇවිල්ලා තවදුරටත් බෙදින හැකි කුඩාම අංශුව හැටියට පරමාණුව සලකනවා. ඒ වගේ තමයි නම් දත්ත මනින කුඩාම ඒකකයේ හැටියට අපි සලකනවා බිට් කියලා. එතකොට මේ වගේ බිංදුව කියන එක සැලකුවොත් එතන එක බිට් එකක් ලෙසත් එක කියන එක සැලකුවොත් බිට් එකක් ලෙසත් මේ දෙන්නම සැලකුවොත් බිට් දෙකක් හැටියටත් අපි හඳුන්වනවා. ඕක තමයි දත්ත මනින්න තියෙන කුඩාම ඒකකය. ඔයිට වඩා කුඩා ඒකකයක් නැහැ. එතකොට අපිට ඔය මනින්න තියෙන කුඩාම ඒකකේ ප්‍රමාණවත් උනේ නැහැ දත්ත මැනීම සඳහා. උදාහරණයක් මම කියන්නම්. කඩේට හාල් ගෙන්න ගියාම කිලෝ එකෙන් කිලෝ ගානේ කිලෝ දෙකක් ගේනවා. තේකොළ ගේන්න ගියොත් ග්‍රෑම් 100ක් ගේනවා. සීනි ගේන්න ගියොත් කිලෝ එකක් වගේ ගේනවා. එතකොට ඔබට තේරෙනවා ඔබ ගේන දේ මත ඔබ මනින ඒකකේ වෙනස් වෙනවා. බෙහෙත් බඩු කඩේට ගිහිල්ලා බෙහෙත් බඩු ගන්න ගියොත් ඊට වඩා කුඩා මංචාඩිය වගේ කුඩා මේ ඒකක වලින් මැනීම සිද්ධ කරනවා. එහෙමනම් අපි පාවිච්චි කරන දේ මත ඒකකේ වෙනස් වෙනවා කියන එක ඔබ දැනගත යුතුයි. අපි පාවිච්චි කරන්නේ කුමක්ද? ඒක මත අපේ ඒකකේ වෙනස් වෙනවා. එහෙමනම් දත්ත මනින කුඩා මේකකේ මේ බිට් එක ප්‍රමාණවත් උනේ නැහැ අපේ දත්ත මැනීමට. ඒක නිසා අපිට ඉහළ දත්ත වලට ඊට වඩා විශාල ඒකක වලට යෑම සිද්ධ වුණා. මේ ටික අනිවාර්යෙන් මතක තබා ගත යුතුයි. එහෙමනම් බිට් 8ක් අපි බයිට් එකක් ලෙස සැලකුවා. බිට් 8ක් බයිට් එකක් ලෙස සැලකුවා. මෙතන බිට් B සිම්පල් වලින් ලිව්වා, මෙතන කැපිටල් වලින් ලිව්වා. හරි. එතකොට බිට් 8ක් බයිට් එකයි කියන එක තමයි ඔන්න එහෙමනම් අපි දන්න දැන් පළවෙනි සම්බන්ධතාවය මේ දත්ත මනින ඒකක වල. එතකොට මට කියන්න තියෙන්නේ බිට් 8ක් බයිට් එකක් කියලා සැලකුවාට මේ බයිට් එකත් අපිට ප්‍රමාණවත් උනේ නැහැ. මේ බයිට් හරියට ලියන්න පුරුදු වෙන්න. කැපිටල් B වලින් ලියන්න, බිට් ලියද්දි සිම්පල් B වලින් ලියන්න. එතකොට බයිට් එකත් අපිට ප්‍රමාණවත් උනේ නැති නිසා අපි මේ බිට් සහ මේ බයිට් වලට වඩා ලොකු ඒකක වලට යෑමක් සිද්ධ වුණා. අපි බලමු ඒ මොනවද කියලා. එහෙමනම් රෑම් 1000ක් මිලිමීටර් 1000ක් මීටර එකයි. මීටර් 1000ක් කිලෝමීටර එකයි. ඒ විදිහට 10 ගුණාකාර වලින් යෑම සිද්ධ වුණා. 10 පාදයෙන් මේ එකක මැනීම සිද්ධ කරපු නිසා. නමුත් ඔබ දන්නවා මේ සියල්ල දෙකේ පාදයෙන් ගන්න කිරීම සිද්ධ කරන බැවින්
මෙය 2/10 බලයේ ගුණාකාර වලින් තමයි වැඩිවීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ 2/10 වෙනි බලය කියන්නේ 1024 ගුණාකාර වලින් අවධාරණයෙන් මතක තියාගන්න. මීටර් මිලිමීටර් මීටර අතර සම්බන්ධතාවය 1000යි මීටර් කිලෝමීටර අතර සම්බන්ධතාවය 1000යි. නමුත් මෙතන කිලෝ මෙගා ගිගා ටෙරා යන්නේ 1000 නෙවෙයි 1024 ගුණාකාර වලින් බව ඊටාම හොඳින් මතක තබා ගන්න. එහෙමනම් බිට් 1024ක් කිලෝ බිට් එකක් ලෙස සලකනවා. කිලෝ බිට් 1024ක් මෙගා බිට් එකක් ලෙස සලකනවා. මෙගා බිට් 1024ක් ගිගා බිට් එකක් ලෙස සලකනවා. ගිගා බිට් 1024ක් ටෙරා බිට් එකක් ලෙස සලකනවා. මතක තියාගන්න මෙතනින් එහාට තව ගොඩාක් තියෙනවා. නමුත් මේ ලෙවල් එකේ අපිට ඇති අපේ දත්ත මනින්න මේ ඒකක ටික දැනට ප්‍රමාණවත්. එහෙනම් මේක කිලෝ, මේක මෙගා වචන කියවන පුරුදු වෙන්න. මේක ගිගා, මේක ටෙරා. හරි. මේක ලියා ගන්න. පෝස්ට් කරලා ලියා ගන්න. හරි, ඒ වගේම බලමු. ඒ බිට් අතර සම්බන්ධය වගේම බයිට් අතර සම්බන්ධයකුත් තියෙනවා. මොකක්ද බයිට් අතර සම්බන්ධය? බයිට් 1024ක් 1 කිලෝ බයිට්. කිලෝ බයිට් 1024ක් 1 මෙගා බයිට්. මෙගා බයිට් 1024ක් 1 ගිගා බයිට්. ගිගා බයිට් 1024ක් 1 ටෙරා බයිට්. එතකොට මතක තියාගන්න බිට් සහ බයිට් දෙකේම 1024 ගුණාකාර වලින් තමයි තමන් අතර සම්බන්ධතාවය තියෙන්නේ. ටෙරා බයිට් වලින් මැනීම දැනට අපිට හොඳටම ප්‍රමාණවත්. එතනින් එහාට අපේ දත්ත ප්‍රායෝගිකව තාම අපි මේ தත්ත්වයට ගිහිල්ලා නැහැ. ආපු දවසක අනිත් එකක මොනවද කියලා අපි බලමු. හරි. එතකොට දැන් ඔබ විසින් දැනගත යුතුයි දත්තවල ප්‍රමාණය සහ ස්පීඩ් කියන්නේ දෙකක්. ප්‍රමාණය මනින එකක නෙවෙයි ස්පීඩ් එක මනින්න පාවිච්චි කරන්නේ. මේ ඒකක දෙකටම අපි හුරු වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම අනිමු දත්ත data ප්‍රමාණය, data capacity එක මනින්නේ කොහොමද කියලා. හරි. බෝන තරම් ප්‍රවෘත්ති බලනකොට, නිවුස් බලනකොට දැකලා ඇති මෙච්චරක් මෙගාබයිට් මෙච්චරක් දෙනවා, මේ MB මෙච්චරක් දෙනවා, මේ GB මෙච්චරක් දෙනවා වගේ කතා ගොඩක් කියනවා. මොනවද මේ කියන වචන ඒකක මොනවද කියලා අපි බලමු. එහෙනම් අපි කියනවා data capacity. සිංහලෙන් දත්ත ප්‍රමාණය. දත්ත ප්‍රමාණය මැනීම සිද්ධ කරනවා. අපි බලමු. data capacity මනින්න පාවිච්චි කරනවා අපි byte කියන එකකය. එතකොට byte කියන්නේ bit කියන්නේ කුඩාම එක. ඒක ගොඩක් පොඩි වැඩි. එයින් 8ක් එකතු වුණාම byte එක හැදුනා. ඒකත් ගොඩක් පොඩි වැඩි. ඊට පස්සේ කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට්, ටෙරාබයිට් level එකටම අපි ගියා. හරි. එතකොට ඔබ විසින් දැනගත යුතුයි යම්කිසි අවබෝධයක් තියෙන්න ඕන මේ bit byte කියන්නේ මොන වගේ ප්‍රමාණ වලින්ද තියෙන්නේ කියන එක. එතකොට අපි කතා කරොත් කුඩාම ඒකකේ අපි ගත්තොත් notepad එකක් වගේ කම්පියුටරේ අපි ලියන notepad එකක් වගේ notepad document එකක් ගත්තොත් අපි ඒක කිලෝබයිට් එකකටත් වඩා අඩු මේ බයිට් ප්‍රමාණයක් හැටියට සලකන්න පුළුවන්. මෙතන KB කියන්නේ කැපිටල් B විතරක් ලිව්වා BYTE වල B කැපිටල් විතරක් ලිවීමෙන් ඒක බයිට් කියලා නියෝජනය වෙනවා කියලා ඔබ දැනගන්න ඕන. හරි. notepad එකක් ගත්ත සරලම document එකක්. එතකොට kilobyte level එකෙන් යන්නේ. මේ ඔබට යම්කිසි දල අවබෝධයක් දෙනවා මේ දත්ත ප්‍රමාණය, data capacity, volume එක මනින ඒකක නෙවෙයි ප්‍රමාණය ගැන. හරි. එතකොට අපි ගත්තොත් MP3 සින්දුවක්. මේවට හරියටම කියන්න බෑ. සින්දුවේ දිග ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. දල වශයෙන් කීයක්ද? මෙගාබයිට් 3ක් 1 2 3 5 වගේ වෙන්න පුළුවන්. දැන් කියන්නේ පවුන්ඩ් 3යි කොට 5යි කියලා. මේ අවට තමයි වෙනස් වීම සිද්ධ වෙන්නේ. එහෙමනම් MP3 ඇයි මේ MP3 කියලා ගත්තේ? MP3 කියන්නේ ප්‍රමාණයෙන් ගොඩක් ෆෝමැට් එක නිසා ප්‍රමාණයෙන් ගොඩක් සයිස් එක අඩු වෙන ෆෝමැට් එකක්. ඔබ බලන්න වෙනත් wave හෝ double AC වගේ ක්‍රමයකට ෆෝමැට් කළා මීට වඩා ඒකේ කැපැසිටි එක දත්ත ප්‍රමාණය වැඩි වෙනවා. හරි.
අපි ගමු visual song එකක්, video song එකක් ගත්තොත්, visual එකක් ගත්තොත් එයා යනවා සාමාන්‍යයෙන් මේ දල වශයෙන් මේවා කියන්නේ හරියට කියන්න බෑ මෙගාබයිට් 50ක විතර ධාරිතාවයකින් යුක්තයි. එතකොට අපි ගත්තොත් CD එකක් ඔබ දන්නවා 700යි මෙගාබයිට් ප්‍රමාණයෙන් තියෙනවා. එන්න මේව ලොකු වෙනවා. ඒ වගේම ඔබ ගත්තොත් DVD එකක් තියෙනවා ගිගාබයිට් 4.2ක් පමණ. GB කියලා අපි GB කියලා කියනවා. එතකොට අපි ගත්තොත් pen drive එක සීමාමායක් නැහැ. ඉතින් අපිට 1GB වලින් ඉඳලා දැන් ඉතා විශාල ප්‍රමාණයකට ඒක වෙනස් වීගෙන යනවා. අපි නිකන් දල වශයෙන් 512GB කියලා ගමු. හරි. එතකොට මෙතන GB කියන්නේ ගිගාබයිට් කියන එක. අපි බලමු කම්පියුටර් එක hard disk එකක්. මොකද්ද hard disk එක කියන්නේ? කම්පියුටරේ දත්ත ගබඩා කරලා තියෙන උපකරණය. ඒක IT යට වෙනම කියලා දෙන්න hard disk කියන්නේ මොනවද කියලා. hard disk එකක් සැලකුවොත් hard disk එක ගැන කියන්න තියෙන්නේ ඉතින් මෙගාබයිට් ඉතාලම මෙගාබයිට් 500 වගේ ඉඳලා ටෙරාබයිට් ලෙවල් එකටම යනවා. දැන් ටෙරාබයිට් 10 15 විතර මට කියන්න බෑ මං කතරයක් දානවා. TB ලෙවල් එකටම ගිහිල්ලා තියෙන්නේ. හරි. දැන් ඔබට තේරෙනවා අපි පාවිච්චි කරන උපකරණවල මේ ආකාරයට දත්තවල ප්‍රමාණය මනින්න පුළුවන්. යම් කිසි අවබෝධයක් තියෙනවා. හරි. මේ දල අවබෝධයක් ටිකක් විතරයි අපි ගත්තේ. ආයේ වගේම ඔබට අමතක කරන්න බෑ RAM එක. අපි විසින් මනින RAM එකේ ධාරිතාව අපි මනිනවා සාමාන්‍යයෙන් 1GB ඉඳලා දැන් 16 32 64 වගේ වෙනකම් පාවිච්චි කරන්න පුළුවන් RAM තියෙනවා. මේ විදිහට දත්ත මනින්න පුළුවන්. එතකොට ඔබට තේරෙනවා කුඩාම දත්ත බයිට් කිලෝබයිට් වලිනුත් මෙගාබයිට් ගිගාබයිට් ටෙරාබයිට් ලෙවල් එකට එනකම්ම ඇවිල්ලා තියෙනවා දැන් දත්ත මනින ඒකක. හරි. ටෙරාබයිට් වලින් එහාට මැනීමක් තාම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ලොකුවට මූලික දේවල් කරන නිසා. දැන් අපි බලමු මේ data capacity data speed මැනීම සිද්ධ කරන්නේ කොහොමද කියලා. හරි. පොස් කරලා ලියන්න. data speed දත්තවල වේගය මනින්නේ. capacity කිව්වේ දත්ත අල්ලන ප්‍රමාණය. මේකෙන් කියන්නේ speed කියන්නේ වේගය. දත්තවල වේගය. හරි. එතකොට මෙතන ස්පීඩ් එක මනින ඒකකය ඔබ මතක තියාගන්න. දැන් මම ඔබට කිව්වා ඒකකය තෝරන්නේ ප්‍රායෝගිකව තියෙන දේ. හාල් නම් කිලෝ, තේකොළ නම් ග්‍රෑම්. එහෙමනම් ඇයි පොඩි දෙයට ලොකු දෙයට තෝරන්නේ? එතකොට අපේ රටේ සහ ලෝකයේ විසින් දත්තවල අන්තර්ජාලයේ දෙනු ලබන දත්තවල ස්පීඩ් මනින්න පුරුදු වෙලා තියෙන්නේ ඔබ හොඳට මතක තියාගන්න bit per second වලින් මිසක් byte per second වලින් නෙමෙයි. bit per second. තත්පරයට bit කීයද? ඔබට දශකවල per කියන්නේ මොකක්ද කියලා දීලා තියෙනවා. එතකොට දත්ත මනින වේග අතර සම්බන්ධය දත්තවල වේග ගත්තොත් bit per second අපි මේක ලියනවා b simple b ps bps bit per second 1024ක් 1 kilobit per second. ඒ වගේම kilobit per second 1024ක් 1 megabit per second. megabit per second 1024ක් 1 gigabit per second. gigabit per second 1024ක් 1 terabit per second. මෙන්න මේ විදිහට තමයි මනින්නේ. මේක වචනේ කියවන හැටි ලියා ගන්න. bps කියන එක මම ලියනවා bps bit per second. ඒ වගේම මේක තත්පරයට ඔබ ධන දර්ශක ඍණ දර්ශක දන්නවා per කියන්නේ මෙතන යට කියන එක. තත්පරයට bit කියලාත් ලියන්න පුළුවන්. bps කියලා ලියන්නත් පුළුවන්. අවශ්‍ය නම් මෙහෙම ලියන්නත් පුළුවන්. මේ දර්ශක අවශ්‍ය නම් මෙහෙම ලියන්නත් පුළුවන්. මේ ඔක්කොම එකයි. නමුත් අපි පුරුදු වෙලා ඉන්නේ මේ විදිහට පෝස්ට් කරලා ලියා ගන්න. හරි. දත්ත මනින ඒකකයේ මම ඔබට bit per second කියලා කිව්වට ඔබ විසින් අවධාරණයෙන් මතක තබාගත යුතු ඉතාමත් වැදගත් කරුණක් තියෙනවා. ශ්‍රී ලංකාව තුල සියලුම ISP ලා Tamanගේ දත්ත මනින ඒකකය bit per second වලින් ප්‍රකාශ කරද්දී ඔබ අන්තර්ජාලය තුලින් යම් කිසිවක් ඩවුන්ලෝඩ් කිරීමේදී කොහේ හරි තියෙන දත්තයක් ඔබේ කම්පියුටරේ මතට ගැනීමේදී එහිදී ඔබේ ස්පීඩ් එක පෙන්වන්නේ byte per second වලින්.
ඔන්න බලන්න networking දන්නේ නැති අය මොනතරම් ISP සමග ගැටුම් ඇති කරගෙන තියනවාද කියන ස්පීඩ් එක දෙන්නේ නැහැ කියලා. ඒක නිසා අර කතාවක් තියෙනවානේ මොකද්ද නිහඬව සිටින තාක්කල් මොකද්ද මෝඩයා පඬිතෙක් කියලා. ඒක නිසා ඔබ මේ වගේ දේවල් ගැන කතා කරන්න රණ්ඩු වෙන්නේ යද්දී ඔබ ගැන හසල දැනුමක් මේ සම්බන්ධව තිබිය යුතුයි. බයිට් per second වලින් එන දේ කියවලා ඔයගොල්ලෝ ඇඩ් එකේ දාන්න ස්පීඩ් එක මේක ඒ උනාට දීලා තියෙන මේක කියලා රණ්ඩු වෙන කස්ටමර්ස්ලා ඕන තරම් ඉන්නවා. ඇත්තටම දැන් ඔබ එහෙම වෙලා නම් ඔබ දැන් ලැජ්ජ වෙන්න ඕන. ඒ කියන්නේ ඔබේ තියෙන ගණිත දැනුමේ අඩුකම නිසා තමයි ඔබ මේ විදිහේ ගැටුමක් ඇති කරගන්න තියෙන ඔබ නිසි අවබෝධයක් නැතිකම බිට් බයිට් ගැන. එහෙමනම් වැදගත්ම දේ තමයි අන්තර්ජාලය තුලදී යමක් ඩවුන්ලෝඩ් කිරීමේදී අපිට පෙන්වන්නේ බයිට් per second වලින් වන අතර අපේ ශ්‍රී ලංකාව තුල ISP විසින් තමන්ගේ වේගය නිරූපණය කරන්නේ bit per second වලින් කියලා ඔබ අවධාරණයෙන් මතක තබා ගන්න. එහෙමනම් ඔබ ඩවුන්ලෝඩ් කරන එක නිසි ස්පීඩ් එක බැලීමට නම් 8න් වැඩි කරලා ගන්න ඕන bit per second වලින්. ඒක ඉතාමත් හොඳින් මතක තියාගන්න ඕන. ඉතාම වැදගත් කරුණක්. එහෙමනම් ඒකත් අපි ලියමු ඒ අතර සම්බන්ධයෙන් 1024යි කිලෝබයිට් per second. කැපිටල් B ලිව්වේ කැපිටල් ඕනම් බයිට් කියලා ලියන්නත් පුළුවන්. කියන්නේ 1යි වැරදුනා 1024යි බයිට් per second කියන්නේ 1යි කිලෝබයිට් per second. කිලෝබයිට් per second 1024ක් කියන්නේ 1යි මෙගාබයිට් per second. මෙගාබයිට් per second 1024ක් කියන්නේ 1යි ගිගාබයිට් per second. ගිගාබයිට් per second 1024ක් කියන්නේ 1යි ටෙරාබයිට් per second. එහෙමනම් මෙතන වැදගත් කරුණ තමයි අන්තර්ජාලය තුලින් යමක් ඩවුන්ලෝඩ් ඉන්ටර්නෙට් එකෙන් යමක් ඩවුන්ලෝඩ් කරද්දී පෙන්වන්නේ බයිට් per second වලින් කියලා ඔබ විසින් අවධාරණයෙන් මතක තබා ගත යුතුයි. මම ඒ කරුණක් හැටියට ලියනවා. ඒ තරම්ම වැදගත් කරුණක්. කී දෙනෙක් මේ වෙනකොට ගැටුම් ඇති කරගෙන තියෙනවද තමන්ගේ ISP ආයතනයත් එක්ක ගණන් දන්නේ නැතිකම නිසා දැන් ලැජ්ජ වෙනවා ඇති කියලා හිතනවා. හරි. තුලින් යමක් ඩවුන්ලෝඩ් කිරීමේදී පෙන්වනු ලබනුයේ මෙගාබයිට් per second වලිනි. මේක කියවන්නේ කොහොමද? බයිට් බිට් නෙවෙයි second. මෙතන තියෙන්නේ capital B කියලා අවධාරණයෙන් මතක තියාගන්න. BPS simple වලින් ලිව්වොත් bit per second මේ byte per second. දැන් මන අවබෝධයක් තියෙනවා. ඒ වගේම ඊළඟ වැදගත් කරුණක් දියමු. අපේ ISP ආයතනවල තියෙන තමන්ගේ ස්පීඩ් එක නිරූපණය කරන්නේ කොහොමද? bit per second වලින්. ISP ආයතන විසින් තමාගේ වේගය නිරූපණය බිට් කරනුයේ. බිට් කිව්වම ඉතින් කිලෝ මෙගා ගිගා කියන එක වැදගත් නැහැ. හරි. බිට් BPS වල. මෙතනත් මෙගා නෙවෙයි BPS කියලා ලියමු. byte per second. byte per second. මෙතන bit per second. මේවා දැනගෙන හිටියද? දැනගෙන හිටියනම් හොඳයි. නොදැන හිටියනම් කමක් නැහැ. පෝස්ට් කරලා ලියන්න. හොඳයි. අපි බලමු දැන් Ethernet, fast Ethernet, gigabit Ethernet, Cat5, Cat6, Cat5e කියන්නේ මේ මොනවද කියලා. මතක තියාගන්න routers වල තමන්ගේ ස්පීඩ් එකට port එකට අදාළ ස්පීඩ් එකක් වචන වලින් නිරූපණය වෙනවා. සමහරක් router වල Ethernet port කියලා තියෙනවා. සමහරක් routers වල fast Ethernet port කියලා තියෙනවා. තවත් සමහරක් routers වල gigabit Ethernet කියලා තියෙනවා.
ඊතර්නෙට් කියන එක E හැටියටත් ෆාස්ට් ඊතර්නෙට් කියන එක FE හැටියටත් ගිගාබිට් ඊතර්නෙට් කියන එක GE හැටියටත් සලකනවා. මේකෙන් අදහස් කරන්නේ මුලින්ම ආපු පරණම රවුටර්ස් වල තමයි මේක තියෙන්නේ. E කියන එක ඊතර්නෙට් කියන්නේ 10යි Mbps ස්පීඩ් එකක් දක්වා එයාගේ රවුටර් එක තුල දත්ත ගෙන යා හැකි කියන එක. මීට අවුරුදු 15කට කලින් ආපු රවුටර්ස් වල තිබුණේ ඊතර්නෙට් පෝට්. හරි. ඊට පස්සේ දැන් මෑත භාගයේ ඒවයි තියෙනවා 100 Mbps ස්පීඩ් එකක් ගෙනියන්න පුළුවන්. ඒකට අපි කියනවා ෆාස්ට් ඊතර්නෙට් කියලා. ඊට පස්සේ දැන් ඇවිල්ලා තියෙනවා GE කියලා. ඒ කියන්නේ 1 Gbps Gbps පෝට් එකක් අරන් යන්න පුළුවන්. අපි එහෙමනම් වචන තුන නැවතත් බලමු. ඊතර්නෙට්, ෆාස්ට් ඊතර්නෙට් සහ ගිගාබිට් ඊතර්නෙට්. මේකෙන් අදහස් කරන්නේ එන්න මේ පෝට් වල වේගය වැඩි වීමක් සම්බන්ධව. මේ වචන තුන ලියා ගන්න. ඔබට තිරේ දිස් වේවි ෆාස්ට් ඊතර්නෙට්, ගිගාබිට් ඊතර්නෙට් සහ ඊතර්නෙට් පෝට් වල වෙනස්කම ඔබට රවුටර් එකක් තුලින් බැලුවම රවුටරේ E අකුරක් සඳහන් වෙලා තියෙනවා නම් එතනින් ඊතර්නෙට් ලෙසත් FE සඳහන් වෙලා තියෙනවා නම් ෆාස්ට් ඊතර්නෙට් ලෙසත් GE සඳහන් වෙලා තියෙනවා ගිගාබිට් ඊතර්නෙට් ලෙසත් අපිට සලකන්න පුළුවන්. හරි. පොස් කරලා ලියන්න. ඒ වගේම ඔබ දන්නවා Cat5e සහ Cat6 කියන කේබල් වර්ග තුනක් ඔබට කියලා දුන්නා. මම කිව්වා මේවයි වේගය වැඩිවීමක් සිද්ධ වෙනවා ගේජ් එක වැඩිවීම මත කියලා. ඔව්. සාමාන්‍යයෙන් මතක තියාගන්න Cat5e කේබලයක් 100 Mbps ස්පීඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම Cat6 එකක් 1 Gbps ස්පීඩ් එකක් 1 Gbps ස්පීඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. Cat6 10 Mbps ස්පීඩ් එකක් Cat5 10 Mbps ස්පීඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ගැටලුවක් තියෙනවා 10 සහ 100 කියන එක /100 කියලා තුනක් තැන්වල සඳහන් වීමක් වෙනවා Cat5 වලට CS ස්පීඩ් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට ඔබ විසින් දැනගත යුතුයි 100 Mbps 1 Gbps සහ 10 Mbps ලෙස මේවා මේ විදිහට වේගයන් වෙන් කරනු ලබනවා. ඒ වගේම අමතක කරන්න එපා දැන් 7 8 දක්වා මේවයි වේගයන් වැඩි වෙලා තියෙනවා. නමුත් අපි මේ වෙනතෙක් පාවිච්චි කරන්නේ නැති නිසා Cat5e සහ Cat6 වලින් මේක අපිට නවත්තන්න වෙනවා. හරි. මේක පොස් කරලා ලියගන්න. දැන් ඔබට මන අවබෝධයක් තියෙනවා දත්ත වේග, දත්ත කැපැසිටි කියන්නේ. මම ඔබට ස්පීඩ් ශ්‍රී ලංකාවේ පවතින විදුලි සංදේශ ආයතන මගින් ලබා දීපු අන්තර්ජාල පහසුකම් ගැන සඳහන් කිරීමක් කරා. ඩයල්-අප්. මුලින්ම කිව්වා ඩයල්-අප්. ඩයල්-අප් එකේ වේගය ගැන කතා කරේ නැහැ ස්පීඩ් කියලා දීලා නැති නිසා. ඊටමත් කුඩා ගයක් 56යි kbps ස්පීඩ් එකකින් තමයි අපි ඒ කාලේ ඉන්ටර්නෙට් ගියේ කියන්නේ 1996 කියන වසරේ ඉස්සෙල්ලා ලංකාවේ ඉන්ටර්නෙට් ගියේ කොපර් වයර් ලයින් එකක් කම්පියුටරයට ගැසීම තුලින් කෙලින්ම කොපර් වයර් එක කම්පියුටර් එකට ගහනවා. කොපර් වයර් එක කම්පියුටර් එකට ගහනවා කියන්නේ අපේ ගෙදර තියෙන ටෙලිෆෝන් වයර් එක ගහන්න පුළුවන් පෝට් එකක්. ඉස්සර කම්පියුටර්ස් වල තිබුණා RJ11 පෝට් එකක්. ඒකට අපි කියනවා ඩයල්-අප් කියලා. ඩයල්-අප් ක්‍රමය කියලා. එතකොට ඒ ඩයල්-අප් ක්‍රමයෙන් ඉන්ටර්නෙට් යද්දී ස්පීඩ් එක තිබුණේ 56යි kbps ඉතාමත්ම අඩු ස්පීඩ් එකක්. ඒකට පාවිච්චි කරපු උපකරණයට අපි මොඩම් එක කියලා කිව්වා. මේක තමයි කොපර් වයර් එකකින් ඉස්සෙල්ලාම ඉන්ටර්නෙට් ගිහපු ක්‍රමය. ඔබට මේ හඬ දැන් අසන්න පුළුවන්. ඔබට මොන වගේ හඬක්ද කියලා ඔක තමයි අපේ මුල්ම ඉතිහාසයේ ඉන්ටර්නෙට් ගිහපු ක්‍රමය. එතකොට ඊට පස්සේ ආවා CDMA ඩයල්-අප් කියන එක මම ඔබට කිව්වා. CDMA ඩයල්-අප් තුල ස්පීඩ් එක තිබුණා. ඒ කියන්නේ CDMA ෆෝන් එකක් පාවිච්චි කරලා ඔය ආකාරයටම ඩයල් කිරීම තුලින් ඉන්ටර්නෙට් ගියා 64යි kbps ස්පීඩ් එකක්. අපි මේවට නැරෝ බෑන්ඩ් කිව්වා. ඉතාමත්ම අඩු වේගයක් තමයි අපි පාවිච්චි කරේ. එතකොට ක්‍රමවේදය මතක තියාගන්න ඩයල්-අප් කියන්නේ වයර් ලයින් එක කෙලින්ම කම්පියුටරයට ගහන්න පුළුවන් RJ11 කියන පෝට් එක ඉස්සර කම්පියුටර්ස් වල ආවා Pentium 3 Pentium 4 වගේ කම්පියුටර්ස් වල. ඊට පස්සේ තාක්ෂණ ඉවත් වීමත් සමගම ඊට පස්සේ 3G බ්‍රෝඩ්බෑන්ඩ් වලට යොමු වීමත් එක්කම ඒ තාක්ෂණ ඉවත් වුණා. ඉතාමත් අපහසුයෙන් ඉන්ටර්නෙට් ගියපු යුගයක් ඒ යුගය. ඊට පස්සේ ආවා ඔබ දන්නවා 3G සහ ADSL කියලා එකක්. ADSL කියලා ටෙක්නොලොජි එකක් ආවා. ඒ වගේම
ඒකට parallel 3G කියලා ආවා. ADSL කියන ටෙක්නොලොජියේ උපරිමය 16 Mbps කියලා ස්පීඩ් එකකට ඉන්ටර්නෙට් යන්න පුළුවන්. නමුත් ගැටලුවක් තියෙනවා. ඩවුන්ලෝඩ් සහ ස්පීඩ් අප්ලෝඩ් කියන වේගයන් ADSL ටෙක්නොලොජිය තුරදී වෙනස් වුණා. වෙනස් වීමක් සිද්ධ වුණා. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක තමයි මම මේ කිව්වේ. අප්ලෝඩ් ස්පීඩ් එක 1 Mbps තමයි බ්‍රෝඩ්බෑන්ඩ් තුල සිද්ධ වුනේ. 1 Mbps තමයි යන්නේ. හරි. එතකොට ඔබට දැන් ADSL ගැන අවබෝධ කරගන්නවා. 3G වලත් ඔබ දන්නවා මේ හා සමාන ස්පීඩ් එකක් 16-20 Mbps වගේ වේගයකින් අන්තර්ජාල පහසුකම ලබා ගත්තා. නමුත් මේ වේගයන් ගැන කියන්න ඕන මේවා 100%ක්ම නිවැරදි නෑ. මේ කියන්නේ නැහැ practical value. නමුත් මේ theoretically value එක මම කියන්නේ නැත්තම් කියයි 20ක් කිව්වා කියලා. ඊට පස්සේ ඔබ දන්නවා 4G ආවා. 4G තාක්ෂණය තුල 40 Mbps කියන ස්පීඩ් එකක් ඇවරේජ් හැටියට සැලකුවත් මේ ස්පීඩ් එක එන්නේ නැහැ කියලා මොකක් අය කියනවා. හරි ඒක යම් යම් සාධක මත වෙනස් වීම සිද්ධ වුණා. ඒක නිසා යාවේ නැත්තේ. එතකොට යාගේ අප්ලෝඩ් ස්පීඩ් එකත් 4 Mbps වගේ තත්ත්වයක තමයි දෙන්නේ. මේ අගයන් හරියටම 100%ක් නෙවෙයි නෑ මේවා වෙනස් වෙනවා. ඊට පස්සේ ආව ඔබ දන්නවා FTTH කියන ටෙක්නොලොජිය. FTTH කියන ටෙක්නොලොජියේදී ස්පීඩ් එක 100 Mbps ලොකු වාසියක් තියෙනවා. දෙපැත්තම එක සමාන ස්පීඩ් එකක් ලැබීම නිසා අපිට දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ දත්ත අප්ලෝඩ් කිරීමේදී තාමත්ම වාසිදායක තත්ත්වයක් තියෙනවා. මෙතනින් කියන්න ඕන විශේෂයෙන්ම මාධ්‍යකරුවන්ට උදාහරණයක් ලෙස ඔබ හිතන්න කිසියම් ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මියුසිකල් ෂෝ එකක් ග්‍රවුන්ඩ් එකක් තුල. ඒ වගේ තැනකදී මාධ්‍යයට අවශ්‍ය වෙනවා ලයිව් Tamanගේ channel එක තුලින් අදාළ ෂෝ එක බ්‍රෝඩ්කාස්ට් කරන්න. ඒ වගේ වෙලාවට අපි හිතමු channel එක තියෙන්නේ ත්‍රිකුණාමලයේ. ත්‍රිකුණාමලයේ සිට තමන්ගේ ප්‍රධාන කාර්යාලය කොළඹට එම දත්තේ රැගෙන ඒම සිද්ධ කරන්න ඕන උන්ට. ඒ වගේ අවස්ථාවකදී උන්ට FTTH වගේ තාක්ෂණයක් පාවිච්චි කරලා 100 Mbps වගේ ඉතා විශාල වේගයක් අප්ලෝඩ් තියෙන නිසා පුළුවන් විශාල වේගයකින් තමන්ගේ ප්‍රධාන කාර්යාලයට තමන්ගේ දත්ත අප්ලෝඩ් කිරීම සිද්ධ කරන්න. ඔබට තේරෙනවා දැන් මේ ADSL වගේ තාක්ෂණයක් ගත්තත් 16 Mbps තිබුණත් අප්ලෝඩ් ස්පීඩ් එක එකයි ගොඩක් අඩු වගේක තියෙන නිසා අපිට අමාරුයි ඉතාමත් අපහසු තත්ත්වයක් තියෙනවා අප්ලෝඩ් කිරීමේදී වේගය අඩු වීම නිසා. ඒතර මේ FTTH කියන තාක්ෂණය තුලින් ටෙක්නොලොජි තුලින් ෆයිබර් ඔප්ටික් කරා ඉතාමත්ම වැඩි වේගයකින් ඔබට ඔබේ දත්ත මේ ට්‍රාන්ස්ෆර් කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේක තමයි ලෝකේ දැන් අලුත්ම දියුණු ටෙක්නොලොජිය දැනට තියෙන. මේක අපි සම්පූර්ණ වෙනමම කතා කරමු. මේ කතා කරේ data speed ගැන. දැන් ඔබ bits byte kilo capacity data speed network wire port ගැන මනා අවබෝධයක් ඔබට තියෙනවා. ඉන්ටර්නෙට් පහසු ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ගැන මේ හැම දෙයක් ගැනම ඉතාමත් හොඳ අවබෝධයක් ඔබට දැන් තියෙනවා. දැන් අපි බලමු මෙම ඉන්ටර්නෙට් සම්බන්ධතාවය පාවිච්චි කරලා කුඩා නෙට්වර්ක් එකක ලයින් දෙන්නේ කොහොමද? ෆෝල්ට් එකක් ආවොත් හදන්නේ කොහොමද? ඒ වගේ දේවල් ගැන අධ්‍යයනය කරමු. මේක පෝස්ට් කරලා ලියන්න. හරි අපි පාඩමට යමු. අපි බලමු ඉන්ටර්නල් නෙට්වර්ක් එකක් ගයක් ඇතුළක තියෙන ඉන්ටර්නල් නෙට්වර්ක් එකක් අපි සලකමු. විශාල එකක් නෙවෙයි කුඩා නෙට්වර්ක් එකක්. නෙට්වර්ක් එක අලුතෙන් දෙන්නේ කොහොමද සහ ෆෝල්ට් එකක් આવොත් හදන්නේ කොහොමද කියන එක ගැන මේ පාඩම තුල තියරි සහ ප්‍රැක්ටිකල් දෙකම අපි සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. ඔබ හිතන්න ඔබේ ගෙදර නෙවෙයි කුඩා ආයතනයක් ඔබට කම්පියුටර් 7ක් ප්‍රමාණයක් තියෙනවා. ඔබට දැන් අන්තර්ජාල පහසුකමක් ලබා ගැනීමට අවශ්‍යයි සහ ඔබේ තියෙන කම්පියුටර් සියල්ල එකිනෙක සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි. මේ වගේ වෙලාවට ඔබ කරන්නේ ඔබට දැනුම නැති නිසා වෙනත් කිසියම් third party කිසියම් පුද්ගලයෙක් ඉන්නලා ඒ සම්බන්ධ දැනුම තියෙන ඔබගේ වයරින් එක කරගෙන මේ සම්බන්ධතාවය ලබා ගැනීම සිද්ධ කරනවා. හරි. එතෙන්දී ඔහුට විශාල මුදලක් සමහර විට කුඩා වැඩක් වුණත් විශාල මුදලක් ගෙවන්න වෙයි. ඒකට හේතුව තමයි ඔබ සතුව මේ දැනුම නොමැතිකම නිසා මේ වැඩේට අත ගන්න ඔබගේ දැඩි බියක් දක්වනවා. මේක වැඩේ වරදී කියලා විශේෂයෙන් බලන්න රජයේ ආයතන 99.9ක් මේක කරගන්න පුළුවන් තත්ත්වයේ පුද්ගලෙක් නැහැ. එතකොට බාහිර කට්ටියට ගෙනල්ලා ඒගොල්ලන්ගෙන් කොටේෂන් අරගෙන මුදල් වෙන් කරගෙන ලොකු කාර්යයක් සිද්ධ කරනවා. අපි වැඩි කතා කරන්න ඕනේ අපි පාසල ගන්න ඔබේ පාසලේ තියෙන IT room එක. ඔබට පුළුවන් නම් වැඩ කරන්න නැති පෝට් ටික හදාගන්න, වයරින් එක කරගන්න මොනතරම් වටිනවද ඔබේ ගුරුවරයාත් එක්ක එකතු වෙලා. නමුත් මම දැකලා තියෙනවා මගේ අත්දැකීම් ඕන තරම් පාසල් තියෙනවා තමන්ගේ නෙට්වර්ක් එක ගොඩාක් වල් වැදිලා පෝට් වැඩ කරන්නේ නැහැ, පෝට් පිච්චිලා
කනෙක්ටර්ස් කැඩිලා ගහ ගන්න දන්නේ නැහැ, කම්පියුටර් වැඩ කරන්නේ නැහැ, සමහරවිට කම්පියුටර් 10ක් තියෙනවා වැඩ කරන්නේ 2යි, ඔය වගේ තත්ත්වයක් තියෙනවා. ඇත්තටම ඔබ මේ පිළිබඳ හොඳ ප්‍රැක්ටිකල් හසන ඥානයක් තිබ්බනම් ඔබේ IT කාමරයට පාසලේ මෙහෙම තත්ත්වයක් උත්ගත වෙන එකක් නැහැ. අඩුම ගානේ මේ පාඩම් මාලාවට සහභාගී වෙලා ඔබට ඔබේ පාසලේ තියෙන නෙට්වර්ක් එක හදාගන්න පුළුවන් නම් ඒකත් ඉතාමත් වටිනවා කියලා තියෙනවා. ඉස්සෙල්ලම මම යන්නේ ස්ට්‍රක්චර්ඩ් කේබල් නෙවෙයි ඇත්තටම ස්ට්‍රක්චර්ඩ් කේබල් කොම් ටිකක් ලොකු ප්‍රමාණයකක් මේ තම සරල ප්‍රමාණයේ නෙට්වර්ක් රැක් මුකුත් නැතුව ගන්න සම්බන්ධතාවයකට මම යන්නේ. හරි. ඔබට අන්තර්ජාල පහසුකමක් ලබා ගැනීමට අවශ්‍යයි. හරි. එතකොට ISP විසින් ඔබට ලබා දෙනවා අන්තර්ජාල පහසුකමක්. අපි හිතමු ADSL කියන සම්බන්ධතාවයක් ඔබ ලබා ගන්නවා. ADSL සම්බන්ධතාවයක් ඔබ ලබා ගත්තොත් ඔබට තිරේ දිස් වෙනවා ADSL සම්බන්ධතාවයේ රවුටරේ තුල පෝට් 4ක් පමණයි අපට ISP විසින් ලබා දෙන රවුටරේ අඩංගු වෙන්නේ. එහෙමනම් ADSL කියන සම්බන්ධතාවයක් අපි බ්‍රෝඩ්බෑන්ඩ් කියනවා. මේක ඉතා ජනප්‍රියයි. FTTH වලට කියන්නේ තාම එච්චර ලොකු එකට යන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපි බලමු අපේ වැඩේ කරගන්න. හරි ඕන් කියනවා ඕන් දෙනවා කියලා 16 Mbps ස්පීඩ් එකක් අපිට හොඳටම ඇති 16 Mbps. එතකොට ඔබ විසින් අමතක කරන්න එපා. මෙතන පෝට් 4ක් තියෙනවා. ඒ ආයතනය විසින් අපිට ලබා දෙන රවුටරේ RJ45 පෝට් 4ක් තියෙනවා. නමුත් ඔබට ඔබේ මේ ලැබ් ඔබේ ඔෆිස් එක තුල කම්පියුටර් 6ක් අඩංගු වෙනවා. ගැටලුවක් ඇති වෙනවා. පෝට් 4කින් කම්පියුටර් 6කට සම්බන්ධතාවය ලබා දෙන්න බෑ. ඔන්න ඔබට third party equipment එකකට යන්න වෙනවා. ඊට අමතරව වැදගත් තමක් කියන්න ඕන ISP විසින් අපට ලබා දෙන කම්පියුටර් එකේ මේ රවුටර් එකේ පෝට් 4න් 4 වෙනි පෝට් එක IPTV කියන POTV කියන සම්බන්ධතාවය සඳහා ඔවුන් වෙන් කරලා තියෙන්නේ. ඒක නිසා අපිට මේ 4 වෙනි පෝට් එක ඇත්තටම ගන්න පුළුවන්. 4 වෙනි පෝට් එක ගන්න නම් ඔබ රවුටර් එකට ලොග් වෙලා ලොකු කන්ෆිගරේෂන් එකක් කරලා ඒ පෝට් එක ඔබට අවශ්‍ය විදිහට හදා ගැනීමක් සිදු කරන්න ඕන. එතකොට එම ක්‍රමවේදයට යන්නේ නැතුව අපි එච්චර ඇඩ්වාන්ස් යන්නේ නැතුව ඔබට සරලව මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. සාමාන්‍ය ගණිතය පාවිච්චි කරලා මෙතන ඔබට පෝට් 3ක් තියෙනවා. තවත් පෝට් 3ක් ඔබට අවශ්‍යයි. එහෙමනම් ඔබට අනිවාර්යෙන් මේ පෝට් එක පාවිච්චි කරත් ඔබට කම්පියුටර් 6ක් තියෙනම් තවත් උපකරණයකට යන්න වෙන ඔබ දන්නවා සරල උපකරණේ හබ් එක. හබ් එක. එහෙමනම් 4 පෝට් හබ් එකක් හොඳටම ප්‍රමාණවත් වේවි ඔබට මේ වැඩේට රුපියල් 3000කට වඩා අඩු මුදලකට ඔබ 4 පෝට් හබ් එකක් මිලදී ගත්තා කියලා හිතන්න. හරි. එතකොට මේ ආයතනය තුල ඔබට නෙට්වර්ක් ක්‍රැක් එකක් නැතුව. ඒතකොට ඔබට තිරේ දිස් වෙවි නෙට්වර්ක් ක්‍රැක් එක. ඇත්තටම නෙට්වර්ක් ක්‍රැක් එකක් තියෙන හොඳයි. නෙට්වර්ක් ක්‍රැක් එක සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් විදිහට වැඩ කරනකොට අපි පාවිච්චි කරන්නේ මේ අධ්‍යයන මෙලෙස ගිහිල්ලා ඊළඟ එකේදී අපි නෙට්වර්ක් ක්‍රැක් එකකුත් පාවිච්චි කළා. අපේ නෙට්වර්ක් එක සකසනවා. දැනට මේ අධ්‍යයන තුලදී ඔබේ නෙට්වර්ක් රවුටර් සහ හබ් එක මේසයක් උඩ තියලා වැඩේ කරන්න අපි බලමු. හරි. එහෙමනම් ඔන්න ඔබ ගියා මිලදී ගත්ත රුපියල් 3000ක් දීලා හබ් එක මේ රවුටර් එක ගැන කියන්න ඕනේ. මේ රවුටර් එක රුපියල් 4000කට වඩා අඩු මුදලකට ඔබට ඒ ISP ආයතන මගින් ලබා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. හරි. එතකොට මෙතන පෝට් 4ක් තියෙනවා හබ් එක තුල. දැන් ඔබට මේක වයරින් කර ගැනීම අවශ්‍යයි. දැන් ඉතින් කවුරු හරි ලෝකෙ ඉන්න කවුරු හරි ඔයාලා ටෙන්ඩර් කෝල් කරලා ලොකු දුකක් විඳලා සල්ලි ඩිංගක් වෙන් කරගෙන මාස 3ක් විතර යනවා මේ වැඩේ කරගන්න. ඉතින් ඊට වඩා සරලව ඇයි ඔබට මේක කරගන්න බැරි? හරි. මෙතන පෝට් 4කුත් මෙතන පෝට් 3කුත් තියෙනවා. ඔබ දන්නවා මේ හබ් එක ඉන්ටෙලිජන්ට් ඩිවයිස් යන්නේ. එයා මුකුත් දන්නේ නැහැ. එයාට මොනවා හරි පෝට් එකක් දුන්නොත් දෙන පෝට් එකේ සිග්නල් සේරම අරන් යනවා. එහෙමනම් මේ රවුටරය ISP අදාළ ආයතනයේ විසින් ප්‍රෝග්‍රෑම් කරලා තමයි අපිට ගෙනත් දෙන්නේ. එතකොට මේ රවුටරේ මොන පෝට් මේ 4 වෙනි පෝට් එක ඇර 1 2 3 කියන පෝට් 4ට ඔබ කම්පියුටරයක් සම්බන්ධ කරොත් ඒක වැඩ කරනවා. හරි. එහෙමනම් පෝට් 3ෙන්ම එකම ආකාරයට ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ගන්න පුළුවන්. මට මේ පෝට් 3ට විතරක් නෙවෙයි ඕන හබ් එකටත් අවශ්‍ය නිසා මම RJ45 කේබලයක් නෙට්වර්ක් කේබලයක් සම්බන්ධ කිරීමක් සිද්ධ කරනවා හබ් එකට. දැන් බලන්න ඔබට පෝට් මෙතනින් දෙකක් ඉතුරු වෙනවා. මෙතනින් පෝට් 1 2 3ක් ඉතුරු වෙනවා. පෝට් 5යි. එහෙමනම් කම්පියුටර් 6ක් අපි සැලකුවේ. එහෙනම් කම්පියුටර් 5කට යමු. නැත්නම් අපිට මේ උපකරණෙන් අපේ වැඩේ කරගන්න බැරි වෙනවා. මොකද මවුන්ට් දෙදෙනා සම්බන්ධ කිරීමටත් අපිට පෝට් එකකට යන්න සිද්ධ වුණා. හරි. පළමු ක්‍රමය තමයි මෙම වයර් නිසි ලෙස ක්‍රමානුකූලව ඇදගෙන ගොස් RJ45 අදාළ ස්ථාන වලට මේවා බිත්තියකට තබා ක්ලිප් කිරීම සිද්ධ කරනවා. ඒ ක්ලිප් එකේ සයිස් එක ඔබට කියනවා නම් මිලිමීටර් 5 ප්‍රමාණයේ ක්ලිප් පාවිච්චි කළා ඔබට මෙම වයරය බිත්තියට තබා ඉන්ටර්නල් වයරින් එක නිසි ලෙස සකස් කරගත හැකියි. බිත්තියකට තබා ක්ලිප් කිරීමේදී ඔබට යමක් කියන්න ඕන. මේක නම් ඔබේ බිත්තිය. මෙතන යටින් පොඩි ඔබ දන්න ඕනම ගෙදරක පොඩි කට් කෑල්ලක් තියෙනවා. එතකොට
මේ වයර් කවදාවත් බිත්තිය මැදින් මේ ලෙස වයරින් කිරීම සිද්ධ කරන්නේ නැහැ. ඉතාමත් මසෝබනයි. සියලු දෙනා දැනගන්න ස්ටෑන්ඩඩ් එක ඔබේ වයර් ටික එක්කෝ මේ තීරු අසලින් මේ ලෙස ගමන් කිරීම සිද්ධ කර යුතුයි. එසේ නොමැතිනම් ඔබේ සීලි මයිනෙන් මේ විදිහට ගමන් කිරීම සිද්ධ කළ යුතුයි. මොනම ආකාරයකටවත් බිත්ති මැද්දෙන් මේ විදිහට කැට්5 කේබල් ගසනු නොලැබේ. අවධාරණයෙන් මතක තබා ගන්න. ඒ වගේම ඉහළින් යන වාරයක් පහළට යමෝ පහළින් යන වාරයක් ඉහළට යම බිත්ති මැදින් මේම ගැසීම කිසි විටකත් ගැලපෙන්නේ නැහැ. ඊටම අශෝභනයි. ස්ටෑන්ඩඩ් වලට පටහැනි. අප විසින් එය බිත්ති මුල්ලක හරහා බිත්ති මුල්ල කරා ඉදිරියට ගේම හෝ මුල්ල හරහා පහළට ගේම තමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් පළවෙනි ක්‍රමය තමයි ඔබ විසින් සකසා ගන්නා ලද වයර් මිලිමීටර් 5 ඕනම කඩේකින් හાર્ඩ්වෙයාර් එකකින් ඔබට ගන්න පුළුවන්. මිලිමීටර් 5 තිරේ දිස් වෙනව මොනවද කියලා ක්ලිප් එක මිලිමීටර් 5 ක්ලිප් එක පාවිච්චි කරලා ගහගෙන මේ වැඩේ කරගන්න පුළුවන්. දෙවනි ඊටත් වඩා සාර්ථක ලස්සන ක්‍රමය තමයි මොකද්ද? ඔබට පාවිච්චි කරන්න පුළුවන් තිරේ දිස්සන සුදු පාට කේසින් පටිය ඔබ හොඳින් දන්නවා. කේසින් පටිය බිත්තියේ මම කිව්ව ආකාරයට එක්කෝ ඉහළින් ඉහළටත් වඩා පහළම තමයි වඩා සුදුසු. ඒක අවශ්‍යතාවයේ හැටියට තැනේ හැටියට එනේ ගහන්න ඕන. අපි මේ විදිහට ක්ලිප් එක බිත්තියට තබා කොන්ක්‍රීට් යන ගසා ඊට පස්සෙ අපිට අවශ්‍ය සියලුම වයර් මේ ඇතුළට තමා කේසින් එක වසමු ලැබේ. මේ විදිහට අදාළ තැන් වලට අපේ කම්පියුටර්ස් ටික අපි රැගෙන ගොස් ඊට පස්සේ මොකද කරන්නේ ඔබ දන්නවා RJ45 connectors crimping tool එක හරහා කනෙක්ට් කරන්නේ කොහොමද කියලා රූපසටහන ඇඳ ගන්න පොස් කරලා. ඊට පස්සේ අපිට මේ ආකාරයට ඔබගේ කම්පියුටර් පහ අපි හිතමු කම්පියුටර් පහ තියෙන්නේ එකම පැත්තේ නෙවෙයි දෙපැත්තක. එහෙමනම් මේ වයර් තුන එක කේසින් එකක් තුල ඒ ආකාරයට මේ වයර් දෙක ඊටම ළඟ තියෙන නිසා කේසින් ගැසීමට අවශ්‍ය නැති වෙන්න පුළුවන්. ක්ලිප් එකක් පාවිච්චි කරලා මේ විදිහට ගහන්න පුළුවන්. එතකොට ඔබ විසින් කම්පියුටර් පහක් ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් ලබා දීලා තියෙනවා දැන් මෙම ආයතනය තුල. දැන් මෙම රවුටරේ ඉන්ටර්නෙට් වැඩ කරනවා නම් ඒ රවුටරේ මගින් සපයපු නෙට්වර්ක් වයරය තුලින් මේ ඉතුරු සියලු පෝට් වලට ඉන්ටර්නෙට් වැඩ කරනවා. දැන් අර ඉගෙනගත්තු කලීෂන් ඩෙමොන් මේ ඩොමේන් ඒවා එච්චර හිතන්න එපා. මේ කිසි ගැටලුවක් නැතුව ඔබට මේ කම්පියුටර් 4-5 අන්තර්ජාල පහසුකම ලබා ගන්න පුළුවන්. දැන් මෙතනදී වැරදිලා හරි printer එකක් වගේ ඔබට දාගන්න වුණොත් එතනදී ඔබට මේ 4 port hub එක වෙනුවට 8 port hub එකක් දාලා තවත් port එකක් වැඩි කරගෙන printer එකක් ගැසීම සිද්ධ කරගන්න පුළුවන්. මේ ආකාරයට ඔබට පුළුවන් ඉතාම සරල network එකක් සකසා ගන්න. මේකට අවශ්‍ය වුණා Cat5 cable, millimeter 5 clip, RJ45 connectors සහ පිටියක් පමණයි අවශ්‍ය වුණේ. මොන තරම් සරලද. ඉතින් මේකට ටෙන්ඩර් කෝල් කළා වෙනත් පුද්ගලයෙක් ගෙන්නගෙන මේ ටික හයි කරගෙන ලොකු කාර්යයක් ඔබ විසින් සිද්ධ කරනවා. ඉතාමත් සරලයි. බිත්තියට තබා එන ගැසීමට හැකි නම් මෙවන් network එකක් ඕනම කෙනෙකුට හදන්න පුළුවන්. එතකොට බලන්න මෙතන කිසිම තැනක ඔබට ප්‍රෝග්‍රෑම් කරන්න කියලා දෙයක් නැහැ. හබ් එක කියන්නේ plug and play device එකක්. ප්‍රෝග්‍රෑම් කරන්න දෙයක් නැහැ. ඔබට RJ45 connector නිසි කලර් කෝඩ් එකට ගහලා මේවට සම්බන්ධ කිරීම තුලින් මේ හැම කම්පියුටර් එකකින්ම අන්තර්ජාල පහසුකම ලබා ගන්න පුළුවන්. ඔන්න සරල network එකක් ඔබට කියන දුන්නා. එතකොට මේ routers දෙක තියෙන මේසෙ උඩ මේ දෙන්න වයර් එකක් තුලින් සම්බන්ධයි. මේවා අපි මොම පිළිවෙලකට බිත්තිය දිගේ පල්ලෙහාටගෙන අදාළ තැන් කරා කේසින් හෝ ක්ලිප් පාවිච්චි කරලා වයරින් කිරීම සිද්ධ කරනවා. ඔබට තිරේ දිස්වනවා හැම එකක්ම කරන විදිය අදාළ ඡායාරූප මගින් ඔබට පුළුවන් ඉන්ටර්නල් වයරින් එකක් තනියෙන් කරගන්න. අඩුම ගානේ තමන්ගේ පාසලේ ඇත්තට මේකෙදි බැරි වෙනවා. ඊළඟ පාඩමට ගියාම ඔබේ පාසලේ ඔබේ නෙට්වර්කින් කාමරේ තියෙන නෙට්වර්ක් පෝට් ටික කම්පියුටර්ස් ටිකවත් හදාගෙන වැඩ කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්න පුළුවන් නම් ඒක තමයි වටිනම දේ. දැන් අපි බලමු ට්‍රබල් ෂූට් එකක් කරන්නේ කොහොමද කියලා, ෆෝල්ට් එකක් බලන්නේ කොහොමද කියලා. කස්ටමර් කෙනෙක් විසින් අපිට පැමිණිලි කරනවා ඔබ විසින් හදලා දීපු නෙට්වර්ක් එක මෙන්න දැන් ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැහැ කියලා. පළමුව ඔබ විසින් එයා අදාළ ස්ථානයට ගිහිල්ලා පළමුව කළ යුත්තේ මෙම උපකරණ දෙක තුල නිසි පරිදි විදුලි බලය ලැබී තිබේදයි බැලීම. හොඳම දේ අපි පවර් රීසෙට් එකක් දෙනවා කියලා දෙයක් කරනවා. එහෙමනම් ට්‍රබල් ෂූට් එකක් දැන් කතා කරන්නේ ෆෝල්ට් එකක් හදන හැටි. හරි ට්‍රබල් ෂූට් එකක් කරද්දී ඉස්සෙල්ලම අපි කරන්නේ අදාළ රවුටරේ සහ ඔබේ ස්විච් එක හෝ හබ් එක. දැන් මේක හබ් කිව්වම ඉතින් ස්විච් එකක් ඕන නම් ස්විච් එකක් දාගන්න, හබ් එකක් දාන්න ඕන කියලා නෑ. මම පොඩි නිසා හබ් එකක් දැම්මේ. පළමුව රවුටර් එක සහ හබ් එකේ පවර් ඔන් වී ඇතිදයි බලන්න.
දෙකේම පවර් ඔන් වෙලා තියෙනවා. එහෙමනම් ඊළඟට ඔබ බැලිය යුත්තේ ඔබේ රවුටරයේ අන්තර්ජාල පහසුකම වැඩ කරනවාද කියලා. කොහොමද ඒක බලාගන්නේ? ඇත්තටම අන්තර්ජාල පහසුකම වැඩ කරනවාද කියලා බලාගන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි මතක තියාගන්න. මේ තියෙන සියලුම සම්බන්ධතාවයන් විසන්ධි කර ඔබ ලැප්ටොප් එකක් පාවිච්චි කරලා ඔබේ ලැප්ටොප් එක පමණක් මේ තුලට සම්බන්ධ කරලා එම ලැප්ටොප් එකට ඔබේ ටෙස්ට් කරන ලැප්ටොප් එකට අන්තර්ජාල පහසුකම ඉන්ටර්නෙට් යනවාද කියලා ඉස්සෙල්ලා බලන්න ඕනේ. එයට යනවා නම් එයට යන්නේ නැත්නම් එහෙමනම් රවුටරේ තුල ගැටලුවක් තියෙනවා. ඒ රවුටරේ ඔබට අවබෝධයක් නැත්නම් මේක අපේ දෙයක් නෙවෙයි ISP සතු දෙයක්. ඔබට පුළුවන් ISP අමතා මේ රවුටර් එකේ ෆෝල්ට් එකක් තියෙනවා මේක වැඩ කරන්නේ නැහැ කියලා ඔවුන්ට රිපෝට් කිරීම මගින් ඔවුන් නැවිල්ලා මේ ප්‍රශ්නේ විසඳලා දෙනවා. එහෙනම් දෙවැනි කරුණ අපේ පර්සනල් ලැප්ටොප් එකක් පාවිච්චි කරලා තියෙන සියලු සම්බන්ධතාවයන් විසන්ධි කර power on කරලා power off කරලා සියලු සම්බන්ධතාවයන් විසන්ධි කර ලැප්ටොප් එකක් පාවිච්චි කරලා ඉන්ටර්නෙට් යනවාද කියලා බලන්න පුළුවන් දෙවැනි කරුණ හැටියට රවුටරේ. හරි මේක පොස් කරලා ලියා ගන්න. එතකොට සංවිධානය කරලා ඉන්ටර්නෙට් එකක් ඉදලා බැලීම. එතකොට මේ තුල ඉන්ටර්නෙට් යනවා නම් එතකොට රවුටරේ තුල ගැටලුවක් නැහැ. යන්නේ නැත්නම් අපිට ISP අමතා මේ ප්‍රශ්නේ පළමුව निराකරණය කරගත යුතුයි. ඇත්තට මේ රවුටර් එකක පාස්වර්ඩ් එක දාන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඔබට කියලා දෙන්න පුළුවන්. නමුත් ඒකට වෙලාව දැන් නෙවෙයි. ඒකට කලින් අපිට ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඒක නිසා ISP ලවා ඔබට මේක හදා ගන්න වෙනවා. අපි හිතමු මෙම දැන් රවුටරේ තුලට අන්තර්ජාල පහසුකම යන විදියට සකසා ගත්තොත් ඊට පස්සේ ඔබ විසින් කළ යුත්තේ මෙහි තියෙන සියලුම සම්බන්ධතාවයන් විසන්ධි කර ඔබේ ලැප්ටොප් එකෙන් ඔබ පාවිච්චි කරලා බලනවා ඉන්ටර්නෙට් යනවාද කියලා. හරි. ඉන්ටර්නෙට් යනවා නම් ඉන් අනතුරු ඔබ විසින් කළ යුතු ඉතාම සරල දෙයක් තියෙනවා. දැන් මේ රවුටරෙන් ඉන්ටර්නෙට් යනවා. මෙම සම්බන්ධතාවය නෙට්වර්ක් කනෙක්ට් කරාට පස්සේ ඉන්ටර්නෙට් යන්නේ නැහැ කියන්නේ කිසියම් කම්පියුටරයක හෝ කනෙක්ටරයක හෝ වයරයක හෝ පෝට් එකක මොනවා හෝ ප්‍රශ්නයක් තියෙනවා. එම ප්‍රශ්නේ නිසා තමයි මේ ඔක්කොම පැරලල් පෝට් කිව්ව හබ් එකක් එකට සම්බන්ධයි කිව්ව ෂෝට් එකක් හෝ මොකක් හෝ නිසා තමයි සියලු දෙනාට ඉන්ටර්නෙට් යන්නේ නැත්තේ. ඒ වෙලාවට ඔබ කරන්න ඕන මේ සියලුම කනෙක්ටර්ස් ගලවලා ඔබේ ලැප්ටොප් එකෙන් ඔබට පුළුවන් ඔබ දන්නවා කමාන්ඩ් එක මොකද්ද? පෝස් කරන්න මේක මොකද ලියනවා. දැන් සියලු සම්බන්ධතාවයන් විසන්ධි කර ඔබ ලැප්ටොප් එකෙන් ගහනවා කමාන්ඩ් එක. ඔබ දන්නවා දැන් IP config ගහනවා. IP config ගැහුවම ඔබට පෙන්නනවා රවුටර් එකේ IP එක මොකක්ද කියලා. ඊළඟ කමාන්ඩ් එක හැටියට ඔබ ගහනවා ping තනි කමාන්ඩ් එක නෙවෙයි ස්පේස් මොකද්ද පළවෙනියටම ගහනවා ලැප්ටොප් එක තුල IP config. IP config ගැහුවම ඔබට ප්‍රතිඵලය ලෙස ලැබෙයි 192 168 1 කියලා ඔබේ රවුටරේ IP එක ඔබට ලැබෙයි. හරි. ඒ වගේම ඊට පස්සේ ඔබට ඕන නම් පුළුවන් දෙවැනි කමාන්ඩ් එක ඔබ දන්න ping space 192.168.1.1 space ඍණ t ගැහුවම ඔබ දන්නවා TTL අනන්තයට එක්දි වෙනවා. දැන් ඔබ සම්බන්ධ කරලා තියෙන්නේ ඉතාමත් රසවත් කොටසක්. ඔබ සම්බන්ධ කරලා තියෙන ඔබේ ලැප්ටොප් එක විතරයි. දැන් ඔබ ping කමාන්ඩ් එකක් දාලා තියෙනවා. මේක දිගින් දිගටම ping වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ කරන්න ඕන එක පෝට් එකකට එක වරකට එක පෝට් එක බැගින් සම්බන්ධ කරනවා. පළවෙනි කම්පියුටරේ සම්බන්ධ කරා කිසිම ගැටලුවක් නැතුව ping එක යනවා. දෙවෙනි කම්පියුටරේ සම්බන්ධ කරා කිසිම ගැටලුවක් නැතුව ping එක යනවා. එකපාරටම මේ හබ් එකේ තියෙන පෝට් එක ගහන්න එපා මේකට. එහෙම වුණොත් ගැටලුවක් වෙනවා. මොකද මෙතන පෝට් ගොඩක් සම්බන්ධයි. මේ පෝට් සියල්ලත් විසන්ධි කර යුතුයි. ඒ පෝට් සියල්ල විසන්ධි කර මේ හබ් එක ගැසීම සිද්ධ කරන්න. ගැහුව ගමන් යම්කිසි මේක කැඩෙනවා නම් මේ TTL කියන එක network unreachable හරි unrecognized හරි මොනවා හරි ඇවිල්ලා මේ සම්බන්ධතාවය විසන්ධි වෙනවා නම් එහෙමනම් ඔබේ ෆෝල්ට් එකේ තියෙන හබ් එකට කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු එලෙස සම්බන්ධතාවය මේකට ලබා දුන්නත් ඒත් නිසියාකාරව යනවා නම් ඊට පස්සේ මෙතන කම්පියුටර් තුනක් තියෙනවා. තුනම එකවර ගහන්නේ එකක් ගහනවා යම් කිසි කාලයක් බලන් ඉන්නවා ගැටලුවක් නැහැ. දෙවෙනි එක ගහනවා. අන්න ඒක ගහනකොට යම් කිසි අවස්ථාවකදී මේ ping එක කැඩෙනවා නම්
අන්න එතනටයි ෆෝල්ට් එක තියෙන්නේ. මෙයාගේ කම්පියුටරේ මොකක් හෝ හේතුවක් මත අපි හිතමු ෂෝට් වෙලා. මීයක් කාලා වයර් දෙකකට ඇතිලිලා. පුටු කකුලකට අහු වෙලා එකට ඇතිලීම නිසා ෂෝට් වෙලා. ඒක නිසා මේක ගැහුවම මුළු නෙට්වර්ක් එකට බලපානවා. මේ වයර් එක ගලවලා දැන් ඊට පස්සේ ඉතුරු වෙච්ච අනිත් වයර් එක ගන්නවා. දැන් ඔබේ නෙට්වර්ක් එක ඉතාමත් හොඳින් වැඩ කරනවා. එහෙමනම් ගැටලුව තියෙන්නේ මෙම වයර් එක තුල. මෙම වයර් එක ඉතින් මුල සිට චෙක් කරන්න ඕන. පළමුව ඔබට කනෙක්ටර් දෙක දෙපැත්තෙන් ගහලා බලන්න පුළුවන්. කපලා නැවතත්. ඒක හරියන්නේ නැත්නම් ඉතින් වයර් එක චෙක් කරගෙන යන්න පුළුවන්. ඒත් හරියන්නේ නැත්නම් මේ සඳහා අලුත් වයර් එකක් අලුත් වයර් එක මාරු කරන්න කලින් කම්පියුටරේ පැත්තෙන් විසන්ධි කරලා අපිට බලන්න පුළුවන් මේක ගහලා වෙනත් කම්පියුටරයකට ගහලා හරි ලැප්ටොප් එක ගෙනල්ලා ගහලා හරි කම්පියුටරේ තුල නෙට්වර්ක් NIC නෙට්වර්ක් කාඩ් එක තුල ෂෝට් එකක් තිබුණොත් ඒ වෙන්නත් පුළුවන්. මේ මොනම දෙයක් වෙන්න පුළුවන්. කොහොම හරි ඒකට දාලා ෆෝල්ට් එක බලන්න පුළුවන්. මේ ආකාරයට අපිට පුළුවන් ලැප්ටොප් එක කම්පියුටරයක් වමනක් පාවිච්චි කරලා කේබල් ටෙස්ටර් LAN කේබල් ටෙස්ටර් හැමෝම ගාව නැහැ. ඒව අවශ්‍ය නැහැ. ඒව ගන්න මුදල් වියදම් කරන්න අවශ්‍ය නැහැ. ලැප්ටොප් එකක් නැති කෙනෙක් නැහැ. නැත්තම් ඉල්ලගෙන හරි ඔබට ලැප්ටොප් එකක් තුලින් ඉතාම සරලව මේ ක්‍රියාව සිද්ධ කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට පුළුවන් සරල නෙට්වර්ක් එකක ට්‍රබල් ෂූට් එකක් කරන්න ෆෝල්ට් එකක් බලන්න. දැන් ඔබට මම හිතනවා මන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඔබට මන අවබෝධයක් තියෙනවා නෙට්වර්ක් එකක් චෙක් කරගන්නේ කොහොමද කියලා. ඒක කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක පාවිච්චි කරලා IP config කියන කමාන්ඩ් එක පාවිච්චි කරලා ping කියන කමාන්ඩ් එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ නෙට්වර්ක් එකක් තුල තියෙන ඕනෑම දෝෂයක් නිරාකරණය කරගන්න. ටූල් එකක් හැටියට අපිට ඕන වුණා නම් RJ45 කනෙක්ටර් ගහන RJ45 crimping tool එක පමණයි ප්‍රමාණවත් උනේ. එතකොට මේ ඔබ කරේ සරල නෙට්වර්ක් එකක්. සරල නෙට්වර්ක් එකක් කියන්නේ ඉතාමත් බේසික් කම්පියුටර් 5 6 7 8ක නෙට්වර්ක් එකක්. මේ විදිහට ඔබට අලුතෙන් සපයන්නත් පුළුවන්. ඒ වගේම ෆෝල්ට් එකක් ආවොත් ඒ ෆෝල්ට් එක අඳුරා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි ස්ට්‍රක්චර්ඩ් කේබල් කියලා වෙනම වයරින් එකක් කරනවා විශාල හයි රයිස් බිල්ඩින් වල. විශාල බිල්ඩින් වල තට්ටු 4 5 3 4 එක තට්ටු උනත් විශාල කම්පියුටර් ප්‍රමාණයක් තියෙනවා. විශාල කෙනකින් අදහස් කරන්න අපි හිතමු කම්පියුටර් 20ක් 30ක් 40ක් 50ක් 60ක් 100ක් වගේ වෙන්න පුළුවන්. ඒක කම්පියුටර් ගාන කුමක් වුණත් අපිට ඒක ගැටලුවක් නැහැ. කරන ක්‍රමවේදය නිසිලෙස ඔබ අවබෝධ කරගත්තොත් ඔබට ඉතාමත් සරලව මේ ස්ට්‍රක්චර්ඩ් කේබලින් කියන ක්‍රමවේදය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ස්ට්‍රක්චර්ඩ් කේබලින් කියන ක්‍රමය කෙවල් වල නැහැ. ගොඩක් අඩුයි. හැබැයි දැන් කලට විශාල නිවෙස් වල යම්කිසි මට්ටමකට අලුත් නැඹුරුවක් තියෙනවා ස්ට්‍රක්චර්ඩ් කේබලින් කරන. හරි. එතකොට ඊළඟ පාඩමේදී අපි ප්‍රැක්ටිකලුත් එක්ක ස්ට්‍රක්චර්ඩ් කේබලින් කරන්නේ කොහොමද කියන එක. ඊළඟ පාඩම නෙවෙයි. තව පාඩම් ඊළඟ පාඩමට පසුව ලැබෙන පාඩමේදී අපිට පුළුවන් ස්ට්‍රක්චර්ඩ් කේබලින් එකක් කරලා සම්පූර්ණ වයරින් එකක් කරන්නේ කොහොමද කියන එක ගැන ඔබට මනා අවබෝධයක් ලබා දෙන්න. ඔබට දැන් සරල නෙට්වර්ක් එකක් පිළිබඳ ඉතාමත් හොඳ දැනුමක් තියෙනවා කියලා හිතනවා. හරි. එහෙමනම් අද නවත්තමු. සමාප්තයි. ආයිබෝවන්.